වඩානම් දිය ඇල්ලකසේ සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී අයිබෝවන් සුබ උදෑසනක් ජානක සුනිත් බණ්ඩාරයි අපිට ආරාධනා කළේ සුභාරතී සංවාද මණ්ඩපයට. අද සිකුරාදා දවසේ අද අපේ මාතෘකාව විදිහට අපි සකස් කරගත්තේ රජයේ රැකියා ලක්ෂ්‍ය සමග නිර්මාණය වන දුප්පත්කම පිටු දැකීමේ උපාය මාර්ග. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි මැදිරියට ආරාධනා කළා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩ වීරසිංහ මහතාටත් බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති හා ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති එවැගේම දුප්පත්කම තුරන් කරලීමේ වැඩසටහනේ කළමනාකරන උපදේශක හා දේශකවරයෙකු විදියට කටයුතු කරන ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතාටත් ඔබ දෙදෙනාම අපි පිළිගන්නවා අයිබෝවන් සුබ උදෑසනක්. අයිබෝවන්. දයාබර අසන්නනි ඔබට පුළුවන් අප සමග සම්බන්ධ වන්නට අපේ මූලික වටේ කතා බහෙන් අනතුරු අපේ දුරකථන අංක 2 සුපුරුදු ආකාරයෙන් ඔබට විවෘත කරනවා 0112695446 සහ 0112695447 මේ දුරකථන ඔස්සේ ඔබට පුළුවන් මද වේලාවකින් අප සමග සම්බන්ධ වන්නට. ඒ වගේම ස්වදේශීය සේවා තරංග මාලා පිළිබඳවත් මතක් කරන්නම් 91.7 91.9 ස්වදේශීය සේවා තරංග මාලා ඔස්සේ ඔබට පුළුවන් අපිව ශ්‍රවණය කරන්නට. ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ ඔබට පුළුවන් අපිව නරඹන්නට අපේ වැඩසටහන සමග සම්බන්ධ වන්නට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර සෞභාග්‍යයේ දැක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරන අවස්ථාවේදී එතුමන් පැවසූ වදන් කිහිපයක් සිහිපත් කරමින් අපි කැමැති අපේ වැඩසටහන ආරම්භ කරන්නට. එදා එතුමන් මෙන්න මේ ආකාරයේ එතුමාගේ කතාවේ කරුණාකාරණා කිහිපයක් සටහන් කළා. රටට ඉදිරිපත් කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනය ජනතාව විසින්ම ජනතාව උදෙසා සකස් කරන ලද ජනතා ප්‍රතිපත්ති මාලාවක්. මෙම ප්‍රතිපත්ති මාලාව හරහා ඉදිරිපත් කර තිබෙන්නේ රටේ ස්වෛරීත්වය සුරකින දේශීයත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන සියලු පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවුණු තාරුණ්‍ය මත විශ්වාසය තබන වැඩපිළිවෙලක්. ගෝලීය ප්‍රවණතාවයන්ගේ උපරිම ඵල නෙලාගෙන ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන මූලික සංකල්ප ඇති ලියවිල්ලක්. ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුලින් මේ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම ආර්ථික ස්ථාවර භාවය ලබා දීම මෙහි අරමුණක්. මේ රටේ දුප්පත්කම සාමුලින්ම තුරන් කරන්නට පියවර ගැනීමක්. අපට අවශ්‍ය අපේ රටේ තරුණ පරපුර කාටත් අත නොපා ජීවත් වන ඵලදායී පුරවැසියන් බවට පත් කරන්න. සෞභාග්‍යයේ දැක්ම හිස් දේශපාලන පොරොන්දු පත්‍රයක් නොවේ. ඒ එදා ජනාධිපතිතුමන් පැවසූ කාරණාව. අද අපි කතා කරන මේ කාරණාවත් එහි අඩංගු වූ කාරණාවක්. ඒ රැකියා ලක්ෂ්‍යයේ වැඩපිළිවෙල. එහෙමනම් කතා බහ කරමු රජයේ රැකියා ලක්ෂ්‍ය සමග නිර්මාණය වන දුප්පත්කම පිටු දැකීමේ උපාය මාර්ග පිළිබඳවයි. අපි කතාව ආරම්භ කරනවා ආචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයා. දිලිඳුකම කියන කාරණාව පිළිබඳ කතා බහ කරොත් අද අපේ රටේ තත්ත්වය මොකක්ද? ඔව් අත් වශයෙන්ම සාන්තිය දැන් බොහොම කාලීන මේ මාතෘකාවක්. අනිතක මේ ඔබ අර ජනාධිපතිතුමාගේ කතාව ගෙනහැර දැක්වීම තුළ තියෙන එකක් මම හිතන්නේ ඒක තුළ නව ආර්ථික දර්ශනයක් නව සමාජ සංවර්ධනය පිළිබඳ සංකල්පයක් ඒක තුළ තියෙනවා. දැන් අපි නිදහසෙන් පස්සේ බැලුවොත් අපේ රට දැන් අවුරුදු 70ක් විතර ගත වෙලා තිනවා. අපි නිතරම කියනවා අපිට මූලික ප්‍රශ්න තුනක් විසඳගන්න බැරි වෙලා ගිහිල්ලා තිනවා. අපිත් සමගම නිදහසගත් ඉන්දියාව ඒ සදාසන්න රටවල් ඒ ප්‍රශ්න විසඳගෙන හුඟක් දුරට ඉදිරියට ගිහිල්ලා තිනවා ඇත්ත වශයෙන්ම. නමුත් අපි හැමදාම මේ කතා කරනවා ඒක රජයකින්වත් මං හිතන්නේ සාධනීය විදිහට හා මිනිසුන් අර සහහිමකට පත්වන ආකාරයට සිද්ධුනේ නැහැ. දැන් ඒකේ එකක් තමයි අපේ මාතෘකාවට අදාළම ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපිට බැරුණා නිදහසෙන් පස්සේ අපිට ගැළපෙන සුදුසු සමාජ ආර්ථික සංවර්ධන මාවතක් තෝරගන්න නැත්ත වශයෙන්ම. අපි විවිධ ඒවා අත්දැක බැලුවා නිදහසෙන් පස්සේ ලිබරල් වාදී මිශ්‍ර විවෘත විවිධ විකරණයන් සහිත විවිධාකාර දේවල් අත්දැක බැලුවා ඔක්කොම බටහිර ශිෂ්ටාචාරයේ සමාජ සන්දර්භයේ ආකෘතම ගැන එකක්වත් අපිට
ඵලදායක අපේ ප්‍රශ්න විසඳන්න හේතුුනේ නැහැ අත් වශයෙන්. මේ කියන්නේ අපේ රටේ තියෙන මානව ද්‍රව්‍යයේ තියෙන විශේෂත්වය, අපේ රටේ තියෙන ඓතිහාසික විශේෂත්වය, ආර්ථිකය කියලා කියන්නේ හුදු සංඛ්‍යාත්මක මූල්‍ය ප්‍රණයක් දෙන ආර්ථිකය කියන්නේ සංස්කෘතිය පැතිකඩක් අත් වශයෙන්ම. අන්න ඒ විදිහේ පුළුල් සංකල්පයක් එක්ක මම හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් කටයුතු කළේ නැහැ. මම හිතන්නේ මේ ඔබ දැන් ඉදිරිපත් කළ දැක්ම තුලම තියෙනවා සෞභාග්‍ය දර්ශනය තුල දැක්ම තුල යම්කිසි ආකාරයක සංඥාවක් තියෙනවා. අපි දැන් මෙතෙක් අනුගමනය කරපු ඔය නව ලිබරල්වාදී මූලික වශයෙන් නව ලිබරල්වාදී සංකල්පය දැන් ගෝලීය වශයෙන් බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. මේක අවසානයි ඇත්ත වශයෙන්ම. ඒතකොට මේක නෝර කතා කරලා වැඩුත් නැහැ ඇත්ත වශයෙන්ම. ඒ නිසා නැවත එවැනි දෙයක් මේ අපේ රටේ යම්කිසි විදිහකට උත්සාහ කිරීමකුත් තියෙනවා. පසුගිය කාලේ හිටපු යම් කට්ටිය ඒක කළොත් නැවතත් මේ අයටත් අර ඉරණම අත්දිනේක වළක්වන්න බෑ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒ හින්දා දැන් අවශ්‍ය වෙනවා නව ආර්ථික සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ අදහස. දැන් ඔබ අදහසක් උත් ඉදිරිපත් කරාම ජනතා කේන්ද්‍රීය කියන අදහස. ඒක බොහොම වැදගත්. කියන්නේ දැන් ඒකම දැන් ඔබ මතු කළා මේ ආර්ථික සමාජ ආර්ථික සංවර්ධනයත් එක්ක සම්බන්ධයි මේ දිලිඳු භාවය. දිලිඳු භාවය කියන එක රැකියාවක් එක්ක නෙමෙයි. ඒක ඇත්ත වශයෙන්ම අපි දැන් අපිට දැන් බටහිර ආර්ථිකය අපිට දීලා තියෙනවා බොහොම මේ නිෂේධනාත්මක සහ ඒ වගේම අයෝග්‍ය ප්‍රවණතාවයක් අපේ පහුගිය රාජ්‍ය පාලකයන් සහ අපේ විවිධ ලෝක බැංකු අරමුණු නියෝජනය කරන සියලුම මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඔක්කොම මේ අදහස එල්ලීලා හිටියේ. කියන්නේ මුල්‍ය ධනවාදය මගින් පුළුවන් රටක් සංවර්ධනය කරන්න කියන එක. මේක ඇත්ත වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පැහැදිලි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමන්ගේ කාර්මික ධනවාදී නම් සංක්‍රාන්ත වෙන මුල්‍ය ධනවාදයට. ඒ මුල් පහුගිය අවුරුදු 70 තුල ඒ මුල්‍ය ධනවාදයට ගිහිල්ලා පහුගිය අවුරුදු 20 තුල කියන්නේ 2008-9 ලෝක මුල්‍ය අර්බුදයත් එක්කම සහ මේ අපිට පහුගිය මාස කිහිපයක් වෙච්ච කොවිඩ් සහ ඒ අර්බුදයත් එක්කම සම්පූර්ණ මුල්‍ය ධනවාදයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා ඇත්ත වශයෙන්ම. ඒකත් එක්කම ලෝකයේ විරැකියාව ඔබ කිව්වා වගේ අර දෛද්‍රතාවය තීරණාත්මක විදිහට වර්ධනය වෙනවා. දැන් අපි කිව්වොත් දැන් ලෝක ශ්‍රම හමුදාවේ ඉන්නවා ලෝක ජනගහනය කෝටි 790ක් විතර ඉන්නවා. එකෙන් කෝටි 350කට විතර ප්‍රමාණයක් මිනිස්සු වැඩ කරන මිනිස්සු ඉන්නේ නැත්ත වශයෙන්. දැන් කොරන්ටයින් කාලේ මේකෙන් 80ක් හිටිය මිනිස්සු ගෙවල් වල පහුගිය කාලේ. ඒ වගේම සාමාන්‍ය ලෝකේ ගත්තත් දෛත්‍ර රැකියා නැති අය ඉන්නවා මිලියන 250ක් විතර ඇත්ත වශයෙන්. විශාල ප්‍රමාණයක් ඒක අති විශාල ප්‍රමාණයක්. එතකොට සාමාන්‍ය හැම රටකම ශ්‍රම ජනගහනයෙන් ධනවාදයේ සාකච්ඡා කරන එක සාමාන්‍ය විදියක් කියලා 5% සිට 10 දක්වා ප්‍රමාණයක් විරකියා වෙළඳපොලක් තියෙනවා. අක්ෂර වෙළඳපොලක්. ඒකත් එක තමයි ධනවාද දුවන්නේ. දැන් තවදුරටත් මේක එහාට දුවන්න බැරි තත්ත්වෙට උදා වුණා ඇත්ත වශයෙන් මේකත් එක්ක. ඒ නිසා අපිට සිද්ධ වුණා මේ පිළිබඳව අලුත් උපාය මාර්ග කල්පනා කරන්න. ඒතර ඒ උපාය මාර්ග කල්පනා කිරීම දැන් අපේ සෞභාග්‍යයේ දැක්ම තුනත් එක තිබුණාට මම හිතන්නේ 100%ක් මර පරණ ආකෘතියෙන් තමයි ගැලුණායි කියන එක. මෙන්න මෙතන තමයි කේන්ද්‍රීය ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ තරුණයින්ට රැකී ආරක්ෂා දීම ඊළඟට O level සමත්යයට දීම මහ විශාල කාර්යභාරයක් ඇත්ත වශයෙන්ම. හැබැයි මේක සාධනීය විදියට කොහොමද කරන්න කියන එක ප්‍රශ්න. අර පරණ මාදිලිය ඇතුළේ මේක කරන්න ගියොත් ඒක අර්බුදයට එනවා ආපහු. ආපහු විශාල අතිරික්තයක් වෙනවා. රාජ්‍ය වියදම වැඩි වෙනවා. ඒ විදියට එනවා. මොකද අර මං කියන උත්සාහ කළේ ලෝකයේ තිබුණ ප්‍රධාන ආර්ථික මාදිලි දෙකක්. ඒ කියන්නේ ඇරිස්ටෝටල් කාලේ ඉඳන් තිබුණ ඇත්ත වශයෙන්ම එකක් තමයි මේ දැන් ඇරිස්ටෝටල් ආර්ථිකය කිව්වේ එක කිව්වේ පොලිටි ඉකොනොමියා කියලා කිව්වේ. ඒ කියන්නේ ගෘහ පාලනය ඇත්ත වශයෙන්ම. ගෙදරක පාලනය එක ඊට පස්සේ ආගම මේවා කළා මේ කොස්මොස් කියන එක. කොස්මොස් කියන්නේ මහ ලොකු විශ්වයේ සමාජ පාලනයට කොහොමද මේක මේවා කරන්නේ? ඒ කියන්නේ යම්කිසි නීති රීති යම්කිසි නියාමනයන් ඒකම ගෘහ පාලනය කර ගැනීම. ඒතකොට ඒකට අපේ ආදායම එහෙම ඔක්කොම එක යම්කිසි ආකාරයකට පුළුල් අර්ථයෙන් හැඳින්වුවා පරණ ආර්ථිකයේ විදිහට. ඒතකොට ඒ කාලෙම ඒකේදී ප්‍රධාන වුණේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සම්තෘප්තමත් කිරීම. ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවයන් ප්‍රධාන අවශ්‍යතාවයන් සම්තෘප්තමත් කියන තමයි ඒක ප්‍රධාන දේ. හැබැයි ওই කාලෙම මතුණා තව ප්‍රවණතාවයක්. ඒක තමයි ධනිකවාදය කියන එක. ක්‍රිස්මැටිස්ටික්ස් කියන එක. ඇරිස්ටෝටල් දැක්ක ඒ කාලෙම. දැක්ක ඒක තියෙන්නේ මුදල් සඳහා මුදල් හොයම. මුදල් විසිකල්ලා මුදල් හොයනවා. ඒතර පහුගිය අවුරුදු 70 කලේ ලෝක ඕනෝකයි. ලෝක බැංකුවල ඔක්කොම කලේ සම්පූර්ණයෙන්ම අර නිෂ්පාදන ආර්ථිකය, ජාතික ආර්ථිකය, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය පැත්තකට දාලා විවේචනය කළා මුල්‍ය ආර්ථිකය ඉදිරියට ආවා. මුදල් යොදවල මුදල් ඉපේ. ඔව් මුදල් දැන් ඇමරිකාව මොකද කරන්නේ? ඇමරිකාව කරන්නේ තමන්ගේ අර මේ මුදල් අච්චු ගන්න මැෂින් පාවිච්චි කරලා මුදල් අච්චු ගන්නවා. එක දිනකට ගන්නවා ඩොලර් මිලියන 45ක් අච්චු ගන්නවා. සුරකින්පත් තරම යෝගයට දවසකට ඇමරිකාව ගහනවා 600 මිලියන 600 700 අතර ප්‍රමාණය සම්පූර්ණ වටිනාකම ඩොලර් වටිනාකම. ඒගොල්ලෝ කරන්නේ මොකද? ලෝක නිෂ්පාදනයේ 14% ඇමරිකාව කරන්නේ.
එතකොට කළා හැබැයි ඇමරිකාවේ උද්දමනයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඒව කළා සූක්ෂම ක්‍රම වලට මුළු ලෝකෙ පුරාම මේ සල්ලි බෙදා හරිනවා. ණය දෙනවා අරවා දෙනවා චීන දෙනවා චීන 150ක් ලෝක ආර්ථික නිෂ්පාදනය කරනවා බහන්න. චීන තමයි ෆැක්ටරි එක ලෝකෙ තියෙන. දැන් මෙන්න මේ මාදිරිය තමයි මේ අර්බුදයේ කොයිට් එකත් එක්කම. දැන් ඒක අර්බුදයේ කියන දැන් ඒක මාරාන්තික තරකට ඇවිල්ලා තියෙන සමහරට යුද්ධයක් පවති වෙන්න ඉඩ තියෙනවා ඇත්ත වශයෙන්ම. දැන් මෙන්න මේ වගේ තත්ත්වයක් තුල ඉඳගෙන මේ ආර්ථික වශයෙන් මේ වගේ තත්ත්වයක් ගුණේ තමයි මේ වෙලාවේ සියලුම ජාතික රාජ්‍යයන් තමන්ගේ උපාය මාර්ග ගැන හොයන්නේ මේ පශ්චාත් කොයිට් දැන් වර්ධන දතාවම කොයිට් මේ අවධිය පශ්චාත් කොයිට් තත්ත්වයේ මේ කොහොමද අපි ඉදිරියට යන්න කියන එක. ඒතර එතනදී මම හිතන්නේ අර ඔය සෞභාග්‍ය දැක්ම හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ ප්‍රතිපත්තිය කියන්නේ අපිට බැරිුණා නිදහසෙන් පස්සේ සමස්තයක් විදිහට අපේ තියෙන අපේ ආර්ථිකය ඇවිල්ලා අපි කියන්නේ බහුව්‍යූහී ආර්ථිකයක්. ඒ කියන්නේ ඒකේ බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙනවා බොහොම සිල්ලර වෙළඳාම සුළු මධ්‍යම පරිමාණ මහා පරිමාණ ඊළඟට බොහොම ප්‍රාථමික සහ ඊළඟට වැඩවසම් සම්බන්ධතාවයන් තියෙනවා. ඒ වගේ දියුණු සම්කිසි ධනේශ්වර සම්බන්ධ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. හරි සංකීර්ණ. කියන්නේ බහුව්‍යූහී ආර්ථිකයක් තියෙනවා. ඒතර මේ බහුව්‍යූහී ආර්ථිකය මේක සම්පූර්ණයෙන්ම ජාතික නිෂ්පාදනයට මේ සියලුම අංශ ඒකාග්‍ර වෙන ආකාරයේ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒක නිකාංශයකට විතරක් නෙමෙයි. දැන් මෙතර කලුනේ එහෙම බැංකුව එහෙම නැත්නම් මුල්ලේ එහෙම නැත්නම් ඔය ධන කුවරෙන් කැසිනෝ කාරුන් එහෙම නෙවෙයි වර්ධන ඒක අර ආර්ථික කොටස් ඒවා. එහෙම නැත්නම් අර ජනතා කේන්ද්‍ර කියන්නේ මුළු ජනතාව බිම් මට්ටමකට ගිහම ජනතාව ඒ තමන් ඉන්නේ ශේෂ්ත්‍ර තුල ඒක ඒ තුලින් වර්ධනය කිරීම වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒතර ඒ වැඩ පිළිවෙල තමයි ජනතා කේන්ද්‍ර කියන අදහසෙන් අදහස් වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒක සම්පූර්ණ දැන්ට ලෝකේ ගම කරන වැඩ පිළිවෙලට වඩා වෙනස් වැඩ පිළිවෙලක් ඇත්ත වශයෙන්ම. ඒතර ඒක තුල මං හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ විරැකියාව කියන එක ඒ විරැකියාව කියන එක අර මං කිව්වා අර පහුගිය අර මුල්‍ය ආර්ථිකත් එක්ක මේ ප්‍රපංචයක් වෙනස් වෙනවා. විශේෂයෙන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපි ආර්ථිකයෙන් අපි කරන්නේ මේ ජනතා ජීවන නිෂ්පාදන මාදිලියක් ගැන. ආර්ථිකය නෙමෙයි මේ ආර්ථිකය කියන එක මේ පහුගිය කාලේ මේක කරන මේ මිනිස්සු හිතුවා මේ ආර්ථිකය තමයි ඔක්කොම ප්‍රධාන වෙන්නේ ආර්ථිකය තමයි ඔක්කොම කරලා එහෙම කතාවක් නෑ ඇත්ත වශයෙන්ම. ආර්ථිකය ඔක්කොම ප්‍රධාන වෙන්නේ නෑ. ඒක අර යුරෝපීය මාක්ස්වාදයේ සහ වෙනත් ඒවා ඉගැන්වීම් වලින් තමයි මේ ආර්ථික නියතවාදය කියන එක. ඊට වඩා ප්‍රබල වෙන දේවල් තියෙන මිනිසුන්ගේ පාලනය, ප්‍රජාමූල සම්බන්ධතාවයන්, රාජ්‍ය සංවිධානය, පාලනය, විනය, ශික්ෂණය, අධ්‍යාපනය මේ සියලු කාරණා වැදගත් වෙන ඇත්ත වශයෙන්ම. ඒ හින්දා අන්න එවැනි මාතිලියක් අවශ්‍යයි. ඒ කියන්නේ කෙටිම කියනවා නම් මේ ආර්ථික වර්ධනය විතරක් නෙමෙයි බලන්න ඕනේ. ආර්ථික වර්ධනය කියන එක ඇත්ත වශයෙන්ම මේක නිකන් මායාත්මක දෙයක්. අද ආර්ථික වර්ධනය කියලා යුරෝපේ ගණන් ගන්න අර මුල්‍ය ආර්ථිකය අර මේ මුදල් අච්චු ගහලා වැඩි වෙන එක තමයි. මිනිස්සු පුළුවන් තරම් පාරිභෝජනය කරන සලස්සනවා, මුදල් සැපෙන් වැඩි කරනවා. ඕක තමයි. ඒකට ඒගොල්ලෝ හිතනවා මේ නිෂ්පාදන උච්ඡේදනය වෙනවා කියලා. ඒක අරුපුතේ කියලා දැන් ඇත්ත වශයෙන්ම. ඒක නිසා දැන් අවශ්‍ය වෙනවා මේක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන්න. මේක ඇත්තම රිවොලුෂන් එකක් කරන්න අවශ්‍ය වෙනවා මේක. ඒකට ලෝකෙ ඉඩ දෙයිද කියන එක වෙනම ප්‍රශ්නයක්. මොකද අපි දැන් මහ බැංකුව පවා දැන් පහුගිය කාලේ දන්නවා ජනාධිපතිතුමා අර මහ බැංකුවේ මොකද මහ බැංකුව තාම කටයුතු කරන්නේ ලංකාවේ තිබුණාට මහ බැංකුව ඒක ලංකාවේ තිබෙන බැංකුවක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක පාලනය වෙන්නේ මේ ට්‍රාන්ස්නැෂනල් බැංකු පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා ඒක පාලනය වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒකෙන් අපි කිව්වොත් දැන් මේ සුළු උත්පාදකින් ණය දෙන්න ඕනේ අර කොවිඩ් එකේ මේ වෙච්ච අයට මේවා දෙන්න ඕනේ ඒක හත පහට තුට්ටුවට ගන්න ගත්තේ නැහැ. ඉතින් ඒකින්ද ඒවා මුලින්ම මහ බැංකුව ජනසතු කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම. ලාංකික ආර්ථිකය සම්බන්ධ කරගන්න. ලාංකික ආර්ථිකය උගුණ විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මේ අර ගෝලීය මුල්‍ය ආර්ථිකයේ වුණාවන් වලට අනුව කටයුතු කරනට වඩා ඇත්ත වශයෙන්ම. හින්දා අන්න ඒ වගේ දේවල් එක තමයි මේ වැඩපිළිවෙල සම්පූර්ණ නිකන් කම්ප්ලෙක්ස් එකක්. මේ එක මේ ලක්ෂයකට රස්සාව දුන්නා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. සංකීර්ණ ක්‍රියාවලිය. මේක හින්දා මේකට තියෙන්න ඕනේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල. ආර්ථික වැඩපිළිවෙල නෙමෙයි දේශපාලන ආර්ථික වැඩපිළිවෙල. පොලිටිකල් ඉකොනොමි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔව් ටියුඩි විරසිංහ මහත්මයාට කතා කරමු දේශපාලන ආර්ථික වැඩපිළිවෙල කොහොමද ඉදිරියට සකස් කරගත යුත්තේ කියලා. අප සමග ඉන්නවා බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හිටපු සභාපති සහ ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහත්මයා. මම මුලින්ම අහන ඔබතුමාගේ මේ ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ යනු කුමක්ද? මොකක්ද මේ කාර්යභාරය? ඔව් ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය කියලා කියන්නේ ඇත්තටම රටේ තාරුණ්‍ය ව්‍යවසායකත්වය නගා සිටවන්න සහ රැකියා නැති තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ආයතනයක්. මේක හරහා දැනට අපි රජය එවැගේම රාජ්‍ය නොවන සංවිධාන එවැගේම පෞද්ගලික අංශය එක්ක මැදිහත් වෙලා මුලදීම කරන්නේ සමහර අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක සැකසීලා තියෙන දෙයක් තමයි පාසල් අධ්‍යාපනය තුලින් දරුවෙක් ඉගෙන ගන්නවා පැය 13000ක්. ඒ කියන්නේ අවුරුද්දකට පැය 1000ක් වගේ දරුවෙක් ඉගෙන ගන්නවා පාසල් අධ්‍යාපනය තුල. ඒතර මේ අධ්‍යාපන ක්‍රමය තුලම හැම වෙලාවෙම දරුවගේ මනසට දාන දෙයක් තමයි ගුරුවරයෙක් වෙන්න එහෙම නැත්නම් පොලිසියේ ලොක්ෙක් වෙන්න
එහෙමත් නැත්නම් රජයේ ලිපිකරුවෙක් වෙන්න. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට රජයේ පියන් කෙනෙක් වෙන එකත් අරමුණක් කරගත්ත දෙමව්පියෝ කියනවා දරුවෝ යාට පෙන්ෂන් එකක් එනවා. ඒ නිසා පියන් කෙනෙක් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් ඉහළ නිලධාරියෙක් වෙන්න, එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයෙක් වෙන්න, එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ ගණකාධිකාරීවරයෙක් ඔයගේ වෘත්තිකයෙක් වෙන්න තමයි මේ දරුවගේ මනස මුලින්දම ගොඩනගලා තියෙන්නේ. ඉතින් අපි මේකෙදි උත්සාහ කරනවා මේ මනසේ ඒ සාම්ප්‍රදායික සිතුවිලි වෙනස් කරලා දැන් ලෝකේ කතා කරනවා විරකියාවට විසඳුම් දෙකක් තියෙනවා. ප්‍රධාන විසඳුම තමයි ව්‍යවසායකත්ව අධ්‍යාපනය. එක ව්‍යවසායකත්ව සංවර්ධනයට වඩා මම යෝජනා කරනවා නමක් විදියට ව්‍යවසායකත්ව සංවර්ධනය. දෙවැනි එක තමයි රැකියා කියන අංශය. මෙන්න මේ දෙකට අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති කරලා දරුවාගේ නිවැරදි අංශය හඳුනගෙන ඒ අයව යොමු කරලා රැකියාගත කිරීමට යොමු කිරීම සහ රටේ ජාතික ආර්ථිකයට ව්‍යවසායිකව නගා සිටවන වැඩසටහනක් තමයි රටේ දැනට ක්‍රියාත්මක වෙන්නේ. විතරක් නෙමෙයි රටේ ව්‍යවසායකත්වය නගා සිටවන සහ දරුවන්ට ආමන්ත්‍රණය කරන අපේ රටේ ඉන්න දේශකයන්ව නිවැරදි මගකටගෙන වැඩසටහනකුත් අපි ක්‍රියාත්මක කරනවා. ප්‍රේමසිරි මහත්මයා දැන් ඔබතුමාලා මේ රජයේ රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලත් එක්ක කොයි ආකාරයේ සම්බන්ධීකරණයක්ද තියෙන්නේ? රජයේ රැකියා ලබා දීම සම්බන්ධව ඍජු දායකත්වයක් අපි නැහැ. නමුත් අපි අපේ රටේ ඉන්න ඒ රැකියා නොමැති තරුණ තරුණියන්ට වෙන්න පුළුවන්, මැදි වයස් අයට වෙන්න පුළුවන්. මේ අයට අපි යම් ආකාරයක කුසල සහ සංවර්ධන වැඩසටහන් අපි දියත් කරනවා. සෑම දිස්ත්‍රික්කයක් පාසාම අපි ඍජුව මැදිහත් වීම සහ රජ්‍ය සහ රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ මැදිහත්ව. ඒ නිසා එතනදී දැන් රජයේ මේ රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ ඇත්තටම අපි කතා කරනවා දැන් අපි කතා කරන්නේ දුප්පත්කම කියන වචනේ නෙමෙයි අපි බහුතර විදිහට පාවිච්චි කරන්නේ. දැන් අපි යෝජනා කරන්නේ අඩු ආදායම් ලාභී පවුල් කියලා. ඒතර මෙතනදී මේ රැකියා ලක්ෂ්‍යයේ වැඩපිළිවෙල මේ අඩු ආදායම් ලාභී පවුල් කේන්ද්‍රගත කරගෙන තමයි සිද්ධ කරන්න රජය කටයුතු කරන්නේ. ඒතර එතනදී අඩු ආදායම් ලාභී සහ අඩු අධ්‍යාපන. ඒතර අඩු අධ්‍යාපන වුණා කියලා සමහර වෙලාවට මේ සමහර පවුල් වලට සමෘද්ධි නැහැ. සමෘද්ධිලාභී පවුලුත් නෙමෙයි. සමහර අපි අපේ රටේ තියෙනවා ලෝකෙත් තියෙනවා සේෆ්ටි නෙට් කියලා එකක්. සේෆ්ටි නෙට් කියන්නේ අර දුප්පත් අයව නැත්නම් අඩු ආදායම් ලාභීන්ව ආරක්ෂා කරගන්න දැලක් තියෙනවා. මේ දැලටත් යටින් පිරිසක් ඉන්නවා අපේ රටේ. ඒතර මේ දැලට යටින් ඉන්න පිරිසෙත් ඉන්නවා කිසිම ආදායමක් නොලබන පවුල් තියෙනවා. ඒ වගේ තරුණ තරුණියෝ තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපේ රටේ ඉන්නවා සමෘද්ධිලාභී පවුල් ලක්ෂ වලින් ගත්තොත් දල වශයෙන් ලංකාවේ ලක්ෂ 60කට ආසන්න පවුල් සංඛ්‍යාවක් අපේ රටේ තියෙනවා. මේ ලක්ෂ 60න් ලක්ෂ 15ක් හරියටම 25ක් අපි කතා කරන සමෘද්ධිලාභී පවුල් ඉන්නවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්වත් ඉන්නවා ලක්ෂ 15ක්. ඒ කියන්නේ සෑම රජයේ නිලධාරියෙක්ම සමානයි සමෘද්ධිලාභී පවුලකට. අපිට පේනවා මේ දුප්පත්කම කොතරම්ද කියනවා නම් දැන් රජයට දරන්න බැරි ප්‍රමාණයක රැකියා බිහි වෙලා තියෙනවා. හැබැයි මෙතනදී අපි උත්සාහ කරන්නේ රජයේ වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක වෙන්නේ අර බිම්තලයේ ඉන්න දුප්පත් අයව මේ විරැකියාවෙන් රැකියාවකට ගේන්න. ඉතින් ඒ අයකින් වෙන්නේ මොකද? අර ගෘහාර්ථිකය ශක්තිමත් වෙනවා. හැබැයි තව එකක් තියෙනවා අපේ රට දුප්පත් වෙලා තියෙන අඩු ආදායම් ලබන්නේ ආදායම් නැතිකමත් නෙමෙයි, වියදම් කරනවා ප්‍රශ්නකුත් නෙමෙයි, තොරතුරු නැතිකම නිසා. ඒ කියන්නේ අපේ රට දුප්පත් වෙලා තියෙන්නේ අඩු ආදායම් ලාභී පවුල් බිහි වෙලා තියෙන්නේ තොරතුරු නැතිකම නිසා. කවුරු හරි කියනවා නම් ආදායම නැහැ කියලා පිළිගන්න බෑ. අපි ගම්මට්ටමින් අපි දන්නවා ඒක වැරදි. වියදම් කළමනාකරණයක් නැහැ අපේ රටේ. වියදම් කළමනාකරණයක් නොමැතිකම සහ නිසිලස ආදායම් කළමනාකරණයක් කරගත නොහැකි නිසා කියන කාරණේ කළමනාකරණයේ ගැටලුවක් එතන තියෙන්නේ. අනිත් පැත්තෙන් තොරතුරු නොදන්නාකම නිසාම තමයි අපේ රටේ බහුතර අඩු ආදායම් ලබන තත්ත්වයක් පත් වෙලා තියෙන. මම මේ කියන්නේ අත්දැකීම් සමග. අපි කතා බහ කරමු ඉදිරියටත් තොරතුරු නොදැනීම කියන කාරණා පුළුල් විදියට කොහොමද අපි එහෙමනම් තොරතුරු වලින් සන්නද්ධ වෙන්නට ඕන, දැනුවත් වෙන්නට ඕන. ඒ පිළිබඳව කතා බහ කරමු. දයාබර අසන්නනි ඔබටත් අපි අවස්ථාව දෙනවා මෙතෙන් සිට 0112695446 සහ 0112695447 දුරකථන අංක දෙකම ඔබට විවෘත කරනවා. අපි ඊටමත් දයාබර ඔබට මතක් කරනවා මේ කතා බහට අදාළම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් නැත්නම් යෝජනාවක් තිබෙනවා නම් චෝදනාවක් වෙන්නටත් පුළුවන්.
පුළුවන් පමණක්ම අප සමග සම්බන්ධ වන්න. එහෙම නැත්නම් සාවධානව මේ අසා සිට ඔබ ඒ පිළිබඳ දැනුවත් වීමත් අපි හිතනවා ඉතාමත්ම වටිනවයි කියලා. ටිකට වීරසිංහ මහත්මයා දැන් මේ රැකියා ලක්ෂ්‍ය ලබා දීමේදී මම ටිකක් අධ්‍යයනය කළ විට මට දැක ගන්න ලැබුණ දෙයක් තමයි සාමාන්‍ය පෙළ සමත් වීමේ මට්ටමටත් වඩා පහළ අධ්‍යාපන මට්ටමේ සුදුසුකම් තිබිය යුතුයි කියන කාරණාව කියනවා. හැබැයි අපේ සමාජය තුළ මෙතෙක් ප්‍රතික්ෂේප වෙලා තිබුණානේ සාමාන්‍ය පෙළවත් බැයි නම් මොනවද ඔයාට කරන්න පුළුවන්? ඔයාට මොනවද අපි දෙන්න පුළුවන් රැකියා ඉල්ලන්න පුළුවන් මොනවටද? හැබැයි ජනාධිපතිතුමා සඳහන් කරා සෞභාග්‍ය දැක්ම තුළ තාරුණ්‍ය මත විශ්වාසය තබන වැඩපිළිවෙලක් තමයි මේ සෞභාග්‍ය දැක්ම කියලා. මේ සම්බන්ධතාවය කොහොමද දැන්? මම හිතන්නේ සාන්ති ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ දැන් ඔය අපේ දැන් අධ්‍යාපන ක්‍රමය තුලින් අපේ බිහි වෙලා ඉන්නේ දැන් ඔය යම්කිසි ආකාරයකින් අර වෙළඳාම කරන කට්ටිය ඉන්නේ. මාකටිං ඒව තමයි තියෙන්නේ, මැනේජ්මන්ට් ඒව නුගන්නන්නේ. දැන් එහෙම අපේ රටේ ඒකට තැනක් නෑ. ඒක ඒ යුගයේ අවසානය ඇත්ත වශයෙන්ම. දැන් ඒක මෙහාට ආරෝපණය කළ වැඩකුත් නෑ ඇත්ත වශයෙන්ම. දැන් මේ කට්ටිය මේ බිම් මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මම කියන්නේ මේ මූල්‍ය ආර්ථිකයෙන් පරිබාහිරව. ඒ කියන්නේ මැටීරියල් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකකට මේගොල්ලෝ ගේන්න ඕනේ ඇත්ත වශයෙන්ම. එතනයි ජීවිතේ තියෙන්නේ. එහෙම නැතුව මේ ගිහිල්ලා මේ සල්ලි හොයාගෙන කාට හරි මේ රජිල් මාට් එකක් දාලා හල්ල ඒකනේ තියෙන ලෝක ආර්ථිකයේ තියෙන දුවන්නේ එහෙමයි අත්ත වශයෙන්ම. සමස්තයක් විදිහට මම කිව්වේ ඒකයි. ඒතර ඒක දැන් ආරෝපණය කරන හතර ජාතික ආර්ථික වලට විවිධාකාර විදිහට. ඉතින් මම ඒ අන්න ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයි නිතර නායකත්වයක් අවශ්‍ය එක පැත්තකින්. සහ බොහොම වැදගත් ඔය බටහිර අදහස් වලට වඩා බොහොම තියුණු අදහස් අවශ්‍යයි අත්ත වශයෙන්ම. ඒකට වහල් වෙන්න හොඳ නෑ අත්ත වශයෙන්ම. දැන් ඒගොල්ලෝ කියනවා වෙන්න පොලෙන් තමයි ඔක්කොම විසඳන්න පුළුවන්. අමූලික බොරුවක් ඒක. ඒක කවදාවත් මනුස්ස වර්ගයේ ඉතිහාසෙක තිබිලා නෑ අත්ත වශයෙන්ම. ඒක තමයි ආත්ම විදියට ගණන් ගන්න. මේ විදිහට. ඒතර ඒ වගේ ඒ හින්දා මුදල් වලටත් විශාල තැනක් දෙනවා ඇත්ත වශයෙන්. එහෙම නෙමෙයි අපේ ශ්‍රමයට, තාරුණ්‍යයට, ඒතර ලංකාවේ සංස්කෘතියට, ඒ සංස්කෘතික සම්බන්ධ අපේ හියුමන් මැටර් එකක් තියෙනවා වෙනම. දැන් බලන්නකෝ චීනේ කොහොමද වර්ධනය වුනේ එක පැත්තක. ජපානේ. සෝවියට් යුනියන් එක. ඒ වගේ. ඒතර ඒකට හැංගිච්ච වැඩ පිළිලක් තියෙන්න ඕනේ. ඒතකොට දැන් ගෝලීය වශයෙන් තියෙනව නව ලිබරල් වාදයේ විවිධ විකරණයන් තියෙනවනේ. ඒ ඔස්සේ කියනවා මේ තොරතුරු සමාජයක් ගොඩනගා ගන්න ඕන. දැන් ලොකුම ප්‍රශ්න තියෙන මිනිස්සු තොරතුරු දැන් මේ අපේ ප්‍රේමසිරි මහත්තයා කිව්වා ඒ තොරතුරු නැති අමූලික බොරු මේවා. මේවා තමයි දාලා තියෙන මේවා තමයි විශ්වවිද්‍යාල උගන්වන්නේ. මේ පොත් පුච්චන්න ඕනේ නැත්නම්. මේවා තමයි අපි විනාශ කරන්නේ මේ මෙච්චර කාලයක්. මේ අමූලික බොරුත් න්‍යායම් මේවා. අද තොරතුරු කියන එක කුණු චොල්ලට යන එක සත පහකට වැදගත්කමක් නැති එකක් ඇත්ත වශයෙන්. තොරතුරු අතිරික්තයක් තියෙන මිනිස්සුන්ට. ඒකෙන් කොහොමද බේරලා ඉන්නේ කියලා ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ විවිධ දැන් කියනවා දැන් knowledge base මේ society knowledge base economic මෙන්න මේ වගේ විවිධ මනස්ගත 60 ගණන් වලින් ඉඳන්ම කියන්න පටන් ගත්තා ඔය මූල්‍ය ධනවාදයෙන් එහාට ගිහිල්ලා කාර්මික මේ post industrial මේ පශ්චාත් මේ කාර්මික ධනවාදයේ වර්ධනයත් එක්ක. ඒක කියන අපිව මෙල්ල කරන්නේ. අපේ සජීවී අපේ අර කිව්වර ස්වදේශීය නිෂ්පාදන සම්පත් සමායෝජනය කිරීමේ මාදිලින් ඉවතර ගැනීමේ සූක්ෂම උපක්‍රමයක් මෙතන තියෙන නැත්ත වශයෙන්. අන්න ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒකට සමස්ත බැංකු පද්ධති වැඩ කරනවා ඒකට. බටහිර අධ්‍යාපනය කියන ආර්ථික අධ්‍යාපන ලැබෙපාවේ ඔක්කොම ඒකට වැඩ කරන්නේ නැත්ත වශයෙන්. මෙන්න මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ අපේ රටේ තියෙන සම්පත් අපේ රටේ රහුවගේ වගේ තාරුන්නේ අධ්‍යාපනයේ මේ පාසල් O level සමද්ද A level සමද්ද කියන යම්කිසි ශික්ෂිත මේ ශ්‍රම හමුදාවක් ඉන්නවා මේ රටේ ඇත්ත වශයෙන්ම. අනිත් රටවල් එක බලනකොට හුඟක් වෙලාවට තියෙනවා. ඒතකොට මේ අයට මේ ජාතික නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ වීමට යම්කිසි ආකාරයක යන්ත්‍රණයක් නැහැ. අන්න ඒගොල්ලෝ ඒකෙන් විතං වෙලා ඉන්නේ. ඉවත් වෙලා ඉන්නේ ඇත්ත වශයෙන්. ඒගොල්ලෝ ඒක සම්බන්ධ කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ වෙනත් කොහේ හරි හදන සීතල කාමර හදන මේව එක නෙමෙයි ඇත්ත වශයෙන්. ඒක ජීවිතෙන් මෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් මේකක් ඇත්ත වශයෙන්. සමාජ මාර්ගික ප්‍රෝග්‍රෑම් එක හදලා තින්නේ මිනිසුන්ගෙන්ම ගත්ත අදහස් මිනිසුන්ගෙන්ම ආපු දේවල් වලින් කියලා. අන්න ඒක තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. එක පැත්තකින් ගත්තා. එතකොට ඒක මේ කියන එක සුළුපටු කාර්යයක් නෙමෙයි අත් වශයෙන්ම. ඒ හින්දා ඒ දැවැන්ත දැන් අර O level සමත්ය ඊට එහා පල්ලෙහින් ඉන්නේ සමය විරකයෙන් ඉන්නේ. අද රැස්සාවක් නැහැ කියන එක. ඒ කියන්නේ යම්කිසි ශ්‍රම කටයුත්තක නිල්ලෙන්නවා කියන එයාගේ ජීවිතේ වටිනාකම පිළිබඳ ප්‍රශ්නයක් අත් වශයෙන්. ජීවිතේ පිළිබඳ ප්‍රශ්නයක් නේ. එයාට සිදු වෙනවා කායින් හරි යපෙන්න සිද්ධ වෙනවා අත් වශයෙන්. අපි සංකල්පයක් තිබුණානේ බොහෝ විට O level අසමත් නම් අපි ත්‍රිරෝද රථයක් අරගෙන නගරයක් ආසන්නයේ රැඳිච්ච මේ කතාව වල අපිට 10ක් 15ක් උදේට හැවදෙනා $3 ඉඳගෙන ඉන්න මිනිස්සු. ඊළඟ $3 කොච්චර බාධාවක් සිදුවන අනිත් ක්‍රියාවලියට.
සම්මන්න හිතන්නේ ඒවෙන් 100ට අඩු ගන්න 50%ක්වත් මේ අයින් කරන්න. මේවා හැලසුම්. මේවා තීක්ෂණ විදිහට සැලසුම් කරන්න අවශ්‍යයි මේක. දැන් ඒගොල්ලෝ ජාති ඉස්පාතේ මොනවද එකතු කරන්නේ? මම අහන්නේ. බොහෝ වේලාවක් සිට අසන්නන් දෙදෙනෙක් ඉන්නවා ටියුඩි වීරසිංහ මහත්මයා. ඉන්න අනතුරු අපි කතා බහ කරමු. ආයිබෝවන් ඔබට 01125446 දුරකථනයේ රැඳී සිටින ඔබටයි අපි කතා කරන්නේ. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් සුබ උදෑසනක් වේවා. මම මේ කතා කරන්නේ ඇහෙනවද මම කියන එක? ඇහෙනවා කතා කරන්න. මම බ්ලඩ් කෝපිට පියරද බණ්ඩාර. මම මේ කතා කරන්නේ මේ රැකියා ලක්ෂ්‍ය ලබා දීමේදී ක්‍රමවේදේ කොයි ආකාරයකටද කෙරෙන්නේ. ඒතකොට මේ වෙනකොට මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා මේක සම්පූර්ණ ඒජුපිස් එකෙන් සම්මුඛ පරීක්ෂණය කළා. මිගාන හමුදා නිලධාරීන් දේවාල වලට ඇවිල්ලා ඒ පරීක්ෂණය කළා. ඒ සියල්ලක්ම ඒ තොරතුරු ඔක්කොම කොළඹට දීලා කොළඹින් ඊට පස්සේ ලම් ලිස්ට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවා. එතනින් පස්සේ ඒවා කැන්සල් කළා. ඊට පස්සේ නැවත මේ ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ට දීලා ෆෝම් හාෂි ගානේ. එතන මේ ක්‍රමවේදයෙන් නැවත ඒ අරගොල්ලනුගේ මේ අතර ජනාධිපතිතුමාට පොහොට්ටුවේ ඡන්ද දුන්න කටයුතු කරන ඒජෙන්සි කියලා ඉන්ටර්විව් එකට ගියේ. නමුත් දැන් ඒගොල්ලන් ඒ ලිස්ට් එකෙන් කැපෙනවා. එතන මේ වෙනකොට දැන් ආයේ නැවත අලුත් මේ නම් ලයිස්ට්ුවක් හදාගෙන ෆෝම් දීගෙන යනවා. මේ ක්‍රමවේද හොඳයිද නරකයිද කියන එක අතිගරු ජනාධිපතිතුමාගේ අපි විද්වතුන් තුන්දෙනාට ආරාධනා කරනවා. එම අසාධාරණ ඒ කාරණේ ඉෂ්ට කරන්න කියන එක ඉස්තුතියි. තවත් අසන්නෙක් අපේ අනිත් දුරකථන අංකයේ 0112695447 දුරකථන අංකයේ රැඳී සිටිනවා. ආයිබෝවන් ඔබටත් කතා කරන්න. ආයිබෝවන් මම වවුනියාවෙන් කතා කරන්නේ දේවිකා. මට දැනගන්න පුළුවන්ද දැන් රැකියාවේ හිත තරුණ තරුණියන් ඉන්න අතරතුර අපිට විශේෂයෙන් මේ අපේ කලාප වලට තියෙන මහවැලි ආයතන එහෙම නැත්නම් රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ ආයතන වලින් තරුණ පිරිසට යම් යම් පුහුණු වැඩසටහන් දෙනවා. උදාහරණයක් විදිහට හෑන්ඩ්බෑග් මහන්න, රෙදි මහන්න, සපත්තු හදන්න මේ වගේ ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ පුහුණුව විතරයි යම්කිසි සහතිකයක් ඒගොල්ලන්ට ලබා දීලා නැහැ මේ පුහුණුව ඔබ සම්පූර්ණ කළා කියලා. දැන් විශාල පිරිසක් ඉන්නවා යම් යම් පුහුණු අවස්ථාවන් වලට සහභාගී වෙලා ඔවුන්ට රැකියාව සඳහා මූලික ණය මුදලක් බැංකුවකින් ගන්න ගියා නම් කතා කරන්නේ ඔබ පුහුණුව ගත්ත බව අපිට සහතික වෙන සාධකයක් නැහැ කියලා. අන්න ඒ වගේ පාඨමාලා කරපු බොහොමයක් ඉන්නවා මේ කලාපේ. අන්න ඒ වගේ පිරිසක් එකතු කරලා ස්වන්දකයා ව්‍යාපෘති ගොඩක් හදන්න මේ ගමේ ඉන්න සමහර විද්වත් අය සැලසුම් කරලා තියෙනවා. නමුත් ඒකට අපිට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ ක්‍රමයක් නැහැ. දැන් මේ වැඩසටහනේ මගින් හරි අපිට පුළුවන් නම් ඒ වගේ ඇත්තටම තරුණ පිරිස ගොඩක් ගෙවල් වල ඉන්නවා මේවය. ඒගොල්ලෝ යොමු කරලා ව්‍යාපෘති ගණනාවක් තියනවා කියන්නේ කිව්වොත් කාලය ගත වෙන නිසා මම සඳහන් කරන්න කැමති නැහැ දැන්. ඒ ආයතනයක් එක්ක අපිට සම්බන්ධ වෙලා ඒ ව්‍යාපෘති හදලා මුදල්මය ආධාර නැතුව ද්‍රව්‍යමය ආධාර ලැබලා දීලා මේගොල්ලන්ට සහනයක් ලැබලා දෙන්න මේ ආයතනය හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම ඒක ගොඩක් අගය කොට සලකනවා. බොහොම ස්තුතියි විද්වත් මණ්ඩලයේ සියලු දෙනාටම. අපි මුලින්ම අර ටියුඩි වීරසිංහ මහත්මයා පොඩි පිළිතුරක් ලබා දෙමු. මම හිතන්නේ ජනාධිපතිතුමා කිසිසේත්ම මෙය දේශපාලනීකරණයක් කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ අසන්නාගේ ප්‍රශ්නයටත් යමක් අපි අවධානය යොමු කරමු. ඒත් වශයෙන්ම දැන් ඒක දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නිලධාරී ඒක කොහොම කරනවද කියන එක අපිට හරියට කියන්න අමාරුයි. නමුත් දැන් අදහසක් විදිහට ජනාධිපතිතුමාගේ ක්‍රියාවලියේ මං හිතන්නේ මේක මේ අර පාට මේ පාට කියලා හොයලා බේරලා ජහස් සාදන ක්‍රමයක් නෙමෙයි. මේක මේ පොදුවේ මේ තාරුණ්‍ය මූණ පාලා තියෙන ප්‍රශ්නේ සමස්තක විදිහට තමයි අරන් තියෙන්නේ නැත්ත වශයෙන්. ජාතික ප්‍රශ්නයක් විදිහට. ඒතකොට ඒකට විසඳුම් තමයි යෝජනා කරලා. දැන් එහෙම කවුරු හරි කරනවා නම් යම් කිසි ගම්මට්ටමින් හරි ඒක සම්පූර්ණ අසාධාරණ වෙයි. ජනාධිපති කාර්යාලයට ඍජුව වාර්තා කරන්න ඕනේ. මම හිතන්නේ මේ වන විට ජනපතිට කියන්නේ කියලා වෙනවා. කියන්න පුළුවන් දැන් එහෙම අන්න එක තමයි කියන්නේ. අන්න ඒ පැත්තෙන් උන්න තොරතුරු වැදගත්කමක් තියෙනවා. ඒ වගේ
ඒව තමයි කරන්නේ මේ නිකන් අර අනවශ්‍ය දේවල් අරවා මේවා ඒ Facebook දාලා විවිධ දේවල් නේ කරන්නේ මිනිස්සු. ඔය ඕක අරගෙන විවිධ දේවල් මතු ගන්න. එහෙම නේ ඒ අදාළ පස් තියෙන කියලා කෙලිම කතා කරනවා ඒක නියම තැනට. අන්න එහෙම යන්ත්‍රණයක් අවශ්‍යයි. ඊළඟ දෙවෙනි එක මම කියන්න අවශ්‍ය උනේ අර රැස්සා දෙනවයි කියන එකට අමතරව ඇත්ත වශයෙන්ම අර අම්පාරේ අසන්නය කියපු කතා බොහොම වැදගත්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ස්වයං රැකියාව සහ ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ යම්කිසි ආකාරයකට ඒකට යම්කිසි මඟ පෙන්වීමක් හා යන්ත්‍රණයක් සකස් කරගන්න. ඒගොල්ලන්ට මේ රජයේ රස්සාවක් නෙමෙයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. එහෙම බහුතර පිරිසක් ඉන්නවා. අර මෙතුමා කිව්වා වගේ අර ව්‍යවසායකත්ව වර්ධනය කියන එක අන්න එතන බිම්මට්ටමට යන්න ඕනේ අන්න එතන. අන්න ඒක අපේ සංස්කෘතියට ඒක එච්චරම මේ ආවිනික දෙයක් නෙමෙයි. අපේ දැන් බටහිර සංස්කෘතිය ඒක ඉහළට වර්ධනය වෙච්ච ප්‍රපංචයන් ඒවා වැදගත් දේවල් තියෙනවා. ඒතකොට අන්න ඒකට අවශ්‍ය කරන යන්ත්‍රණයක් සකස්. ඒතකොට ඒගොල්ලෝ එතනින් ඉහළට එනවා විවිධ. එතකොට දැන් උදාහරණයක් කරලා එතකොට අපේ බැංකු පද්ධතියට කියන්න පුළුවන් මේ අයට දැන් අපි සම්පදායක ණය දෙනකොට විවිධ ස්කොන්දේ තියෙනවා අපේ කාර්ය අස්සන් ඒගොල්ලෝ කවදාවත් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කරන්න හොයන්න බෑ නැත්නම් අපේ අස්සන් කරගන්න. එතකොට ඒකට යම්කිසි රජයේ යම්කිසි යන්ත්‍රණයක් සකස් කළා ඒ අය තෝරගෙන ඒ අයට අපි රජයේ යම්කිසි විදියට අප වෙලා එහෙම නැත්නම් යම්කිසි මේ වැඩසටහන තුල ඒ කර්මාන්ත වලට ඒගොල්ලෝ පොළඹවන්නේ. ඒක සුළු කර්මාන්ත. මම හිතා අපේ රටට වඩාත්ම ගැලපෙන්නේ මේ මහා පරිමාණ කර්මාන්ත දියුණු කරනට වඩා මොකද අපේ ශ්‍රම හමුදාවේ අර අපි කිව්වා බහුවී වූ ආර්ථික ඒ මාදිලිය අනුව අර මේ අපි කියන්නේ මොකද සිල්ලර සහ මේ මොකද සුළු පරිමාණ කර්මාන්ත දැන්ට හුඟක් තැන්වල කෙරුණා නැත්නම් අන්න ඒක ජාතික වැඩපිළිවෙලක් විදිහට ගේන්න ඕනේ ඉහාට. ඒකට මුල්‍ය අනුග්‍රහය, රාජ්‍ය අනුග්‍රහය, වෙළඳපොළ සම්බන්ධතා මෙන්න මේවා තමයි ඒක තමයි ක්‍රමවල දැන් කියුබා වගේ රටවල් එහෙම තමයි වියට්නාමේ අන්න ඒ වගේ ව්‍යාකෘති කෙනා විශාල විදිහට දැන් වියට්නාමේ ආර්ථික වර්ධනය මම හිතන්නේ ලෝකයේ තියෙන සියලුම ආර්ථික වර්ධනය වලට ස්ථාවර එකක් පවත්වාගෙන යනවා මේ මේවත් එක්කම සෑහෙන මේ 20 වර්ෂයේ මේ පහුගිය දශක දෙක තුල 6-7ක ආර්ථික වර්ධනය දිගටම පවත්වාගෙන යනවා වියට්නාම. ඒ වගේ අන්න බිම්මට්ටමට අන්න අර අසන්න කිව්ව ගන්න එක එහෙනම් රජයේ රස්සාවම දෙන්නම ඕනේ නැහැ. ඒක ශක්තිමත් කරන්න. ඒක එක වැඩපිළිවෙලක්. මේකත් තව වැඩපිළිවෙලක් විදිහට යන්න ඕනේ නැත්ත වශයෙන් මම හිතන්නේ. ප්‍රේමසිරි මහත්මයා දැන් ඔබතුමාට ඇයට පිළිතුරක් දෙන්න පුළුවන් ද විශේෂයෙන් මම හිතනවා මේ ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපතිතුමාණන් ඔබතුමා මොකක්ද ඇයට දෙන්න තියෙන පිළිතුර? ඔව් ඇයට දෙන්න තියෙන පිළිතුර තමයි මම නැවත මතක් කරනවා මේ අපේ තරුණ අය විතරක් නෙමෙයි රටේ සංවර්ධනයට දායක වන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ අය පවා අපේ රට සංවර්ධනය වෙන්න නම් එහෙම නැත්නම් මේ විරැකියාවට විසඳුම් දෙන්න නම් තියෙන සොලියුෂන් පැක් එකක් තියෙනවා. සොලියුෂන් මල්ලක් තියෙනවා. කවුරුහරි කියනවා නෑ කියලා ඒක වැරදි. සොලියුෂන් මල්ලක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සොලියුෂන් මල්ල මොකක්ද කියලා කවුරුවක් දන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ ගුරුවරු ඉන්නවා 2,25,000ක් විතර පාසල් අධ්‍යාපනය තුළ උගන්වන මේ ගුරුවරු දන්නේත් නැහැ. ඒ කියන්නේ ලොකු ගැටලුවක් තියෙනවා රජය මොනවද කරන්නේ? ඒ කරන දෙයින් ඒ තාරුණ්‍යයට ලැබෙන ප්‍රතිඵල මොනවද? දැන් අපේ වවුනියාවේ කවුද නම දේවිකා නේද? දේවිකා. ඔව් දේවිකා බොහොම ඇයට දැනෙන ප්‍රශ්න විග්‍රහ කරා. දැන් ලංකාවේ අපේ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට පාසල් ගත වෙන පිරිස ඉන්නවා 300,000ක්. ඒ කියන්නේ පාසලෙන් එළියටත් 300,000ක් යනවා කියන එකනේ. එතකොට එක වර්ෂයකට අපේ O level විභාගයේ ලියනවා 5,25,000ක් විතර. A level ලියනවා 2,25,000ක්. එතකොට මේගොල්ලොන්ගෙන් A level ලියලා 2,25,000ක් 30,000ක් විශ්වවිද්‍යාලයට ගන්නවා. තව 1.75ක් දෙකකට කිට්ටු වෙන්න ඉන්නවනේ. එතකොට මේ අයට විකල්ප මාර්ග තියෙනවා. මොනවද විකල්ප මාර්ග? ගොඩක් අය හිතනවා අර අපි කලින් කිව්වා වගේ රජයේ රැකියාව. දැන් රජයේ රැකියාව කියන එක සංකෝචනය වෙන දෙයක්. හේතුව රජයේ රැකියාව වැඩි වෙන බදු බර වැඩි වෙනවා රටේ. ඇයි හේතුව මේ රජයේ සේවකයන්ට ගෙවන පඩි වලට විදේශ ආධාර දෙන්නේ නැහනේ. විදේශ ණය දෙන්නෙත් නැහැ. එහෙනම් රටේ බදු බරෙන් තමයි බදු අරගෙන තමයි මේ අයට පඩි ගෙවන්නේ. ඒ නිසා දේවිකා කිව්වා වගේ වැඩසටහන් කරනවා සහතික දෙන්නේ නැහැ. ඒක එක ක්‍රමයක්. තව එකක් තියෙනවා වැඩසටහන් කරනවා සහතික දෙනවා. මේ දෙකම වැරදි. මේක රාජ්‍ය යාන්ත්‍රණය තුර පැහැදිලිවම සිද්ධ වෙනවා. නමුත් අපි ඒක විවිධ ක්‍රමවේද හරහා අපි උත්සාහ කරනවා මේක නවත්තන්න. අපි හිතමු වවුනියාවේ අය ජීවත් වෙන ගමේ රාජ්‍ය ආයතන තියෙනවා 50කට වඩා මේ ව්‍යවසායකත්වය නගා සිටවන්න උදව් කරන. අපි හිතමු දේවිකා ගියා එක ආයතනයක වැඩසටහනකට කේක් ඉගෙන ගන්න. තව ආයතනයක වැඩසටහනකට ආයි කියනවා ඔබට ඊළඟ කේක් පාඨමාලාවට මෙන්න ලියුමක් කරනවා තව ආයතනයකින්. ඊට පස්සේ කොණ්ඩේ කපන හැටි උගන්වන්න ආයෙ එන්න කියනවා. යෝගට් හදන හැටි එන්න කියනවා. මේ ලංකාවේ එකම පුද්ගලයාට
6-7 පාරක පුහුණු දීලා තියෙනවා. හැබැයි එයා එතනමයි. ඒ නිසා මේ රටේ සම්පත් පුදුමාකාර විදිහට ගිල ගන්නවා. මම දකින්නේ ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අපේ නිලධාරි මහතුරුන්ගේ එතන සම්බන්ධීකරණය නැති ගැටලුවක් විශාල වශයෙන් තියෙනවා. ඒ නිසා දේවිකාට පැහැදිලි පිළිතුර තමයි ඔබ දැන් අපේ රටේ කවුරුත් දෙන්න යන්නේ තාක්ෂණික පුහුණුව. තාක්ෂණික පුහුණුව වැහි වැහැලා අපි ගහකට ගැහුවොත් එහෙම අර කියන්නේ කියමනක් තියෙන අන්නේ වගේ පුහුණු ආයතන ගොඩක් ලංකාවේ තියෙනවා. රාජ්‍ය ආයතන තියෙනවා, රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවසායකත්වය. දැන් අපි අතීතයේත් අපි කතා කළා සිටුවරු ගැන. අනේ පිටු සිටුතුමාම ගැන කතා කළා. මේ සිටුතුමා කියන්නේ කවුද? ව්‍යවසායකයෙක්. එහෙනම් මේ ව්‍යවසායකත්වය තමයි අපේ මේ ගමින් ගමට යන්න ඕනේ. අපි ඒකට කියනවා ව්‍යවසායක අධ්‍යාපනය කියලා. ව්‍යවසායකත්වය අධ්‍යාපනය දුන්නාම වෙන්නේ මේක වෙළඳාම නෙමෙයි, ට්‍රේඩින් නෙමෙයි. ඔබ පැහැදිලි කළා වගේ වෙළඳාම නෙමෙයි. වෙළඳාමට ගිය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන කාර්යභාරයක් තමයි මේ ව්‍යවසායකත්වයෙන් වෙන්නේ. ගොඩක් අය හිතනවා ව්‍යවසායකත්වය කියන්නේ වෙළඳාම නැහැ. ඒ වෙළඳාමේ දක්ෂකමත් අර ව්‍යවසායකයට අපි ඇති කරන්න ඕනේ. නැත්තම් මොකද කරන්නේ? නිෂ්පාදකයා හදනවා, තුට්ටු දෙකට ගන්නවා, අරගෙන වෙලෙන්දා දිනනවා. එයා තමයි කළුකඩ මුදලාලි කියලා අපි කියන්නේ. දැන් ව්‍යවසායකත්වය කතා කරන්නේ එතන නෙමෙයි. ව්‍යවසායකත්වය පැහැදිලිව කතා කරන්නේ අර තාරුණ්‍යයට අවශ්‍ය ව්‍යවසායක අධ්‍යාපනය දුන්නාම එයා නිෂ්පාදකයෙක් වෙනවා. නිෂ්පාදකයා විතරක් වෙලා මදි. එයා අලෙවිකරුවෙකුත් වෙන්න අවශ්‍යයි. නැත්තම් වැඩි ලාභ කොටස ඇදලා ගන්නවා වෙලෙන්දා ට්‍රේඩර්. අපිට අවශ්‍ය ව්‍යවසායකත්වය ගොඩනගා ගන්න ඔබ ගත්ත දැනුම දුන්න පළියට ගන්න හොඳ නැහැ. කියනවා ආයතන වලින් ලිස්ට් එකක් දීලා අපේ ගමෙන් යෝගට් හදන්න 25ක් එවන්න. මෙන්න ගෙවල් 25 යෝගට් හදන්න යනවා. කාටද විකුණන්නේ? ගෙවල් 25යි තියෙන්නේ. ගෙවල් 25 යෝගට් හදනවා. කාටද යෝගට් විකුණන්නේ? දවස් 5 යෝගට් එකක් තියෙන්නේ. ෆ්‍රිජ් එකක් නැහැ ගෙදර. ඒතර යෝගට් හදලා ෆ්‍රිජ් එකකුත් නැත්නම් විකුණන්න කවුරුකුත් නැත්නම් මේක දැනගන්නත් ඕනේ තාරුණ්‍යයත්. ඇයි මම යෝගට් හදන්න ඉගෙන ගන්න යන්නේ? අපේ පළාතේ කිරිත් නැහැ. ෆ්‍රිජ් එකකුත් නැහැ. කස්ටමර්ස්ත් නැහැ. එහෙනම් සහතිකේ දුන්නා කියලා අපිට සහතිකේ ෆයිල් එකට තව එකක් එකතු කිරීමක් විතරයි ජාතික ධනය කාබාසිනියා කිරීමක්. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා පළාතේ සහතිකෙත් එක කොළඹ වෙන රස්තාව. අන්න හරි. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා මම යා යුත්තේ කුමන වැඩසටහනකටද? ඒවට ලංකාවේ වැඩසටහන් තියෙනවා. ඒකට අපි කියනවා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්. මේ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කියලා රාජ්‍ය ආයතනයක් තියෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම උපාධිධාරී නිලධාරීන් අඩුම වශයෙන් දෙන්නෙක් ඉන්නවා. මේ අය පුහුණු කරලා තියෙන්නේ. ඒතකොට ඔබ ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හම්බ වෙන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරියෙක් හෝ නිලධාරිනියක්. ඒතකොට ඒගොල්ලෝ ඔබට යන්න මගක් තේරෙන්නේ නැත්නම් කියලා දෙනවා කොයි පාරේද ඔබ යා යුත්තේ. ඊට පස්සේ මොකද කරන්නේ? පුහුණුව ලැබලා දීලා ණයක් නෙමෙයි. ණය වෙන්න අවශ්‍ය නැහැ අපේ රටේ. මේ හැම බිම් මංගලකම පැලවෙනවනේ. මේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් රුපියල් 5000කින්. අපි හිතමු කංකුන් වලට අද තියෙන ඉල්ලුම කොච්චරද? මේ කංකුන් ටිකක් හිටවන්න ණයක් ඕනේද? අවශ්‍ය නැහැ. පිටිපස්සේ සුද්ධ කළා, අර කංකුන් නැටි ටික ගත්තා, පැල කළා. මෙයාට තමන්ගේ ප්‍රාග්ධනය තමන්ටම සපය ගන්න පුළුවන්. ඒ නිසා මේ ණයෙන් තොර වැඩ පිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ණයක් ඉස්සරහ දාපු ගම වෙන්නේ මොකද? මේ බැංකු ශාස්ත්‍රය අපේ සල්ලි ටික හොරා ගන්නවා. මේ සල්ලි ටික ඔක්කොම අර ගන්නවා. පොලිය විදිහට අරගෙන ආර්ථිකේ කඩා වැටෙනකොට බලන්න ලංකාවේ බැංකු අලුතෙන් බ්‍රාන්චස් පටන් අරන්. එහෙම වෙන්න බෑනේ. ආර්ථිකේ වැටෙනවා නම් බැංකුත් වැටෙන්න ඕනේ. අපේ රටේ ආර්ථිකේ කඩන් වැටෙනවා, මිනිස්සු පහලට යනවා, බැංකු බ්‍රාන්චස් අලුතෙන් දානවා. එතනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ නොමැතිකම නිසා. ඒ නිසා දේවිකාටත් අදාළයි ඔබ වැනි 35යි ලංකාවේ ඉන්නේ කාන්තාවන් ආදායමකට යොමු වෙච්ච 65ක් කිසිදු ආදායමකට යොමු වෙලා නැහැ. ඒ අය බලන් ඉන්න කොහෙන් හරි ආධාරයක් දෙනකම්, කොහෙන් හරි ණයක් දෙනකම් යපුම් මානසිකත්වයෙන් ගොඩ ගියා නම්, කුස්සිය පැත්තට ගියා නම්, තමන්ගේ පර්ච් පහ දිහා බැලුවා නම් මේ පර්ච් පහ තමයි ප්‍රාග්ධනය. ශ්‍රමය තියෙනවා, භූමිය තියෙනවා. ඒතර භූමිය තියෙනවා, ශ්‍රමය තියෙනවා. මේ දෙක එකතු වුණාම එතන තමයි ප්‍රාග්ධනය තියෙන්නේ. මේ ප්‍රාග්ධනයට දැනුම දාගත්තාම, ව්‍යවසායකත්වය දාගත්තාම එයාට පුළුවන් තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න. සාන්තිනේ දැන් මේ ආචාර්ය ප්‍රේමසිංහ බොහොම වැදගත් කතාවක් කිව්වා. අර
ඉවර බැංකු සහ මේ අර බිම්මට්ටමේ නිෂ්පාදකයා අතර දැන් ඒ අතර සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ මෙයා ග්‍රහණයට ගන්න බලාගෙන ඉන්නේ කොයිද හරි. දැන් ණය දෙනවා දීලා වෙලා ගන්න ග්‍රහණය. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ සදාකාලික ණයකරුවෙක් පත් කරන එක. ඔව් නිෂ්පාදන සාධකයක් විදිහට අපි එයාට අවශ්‍යයි යම්කිසි බැංකු ප්‍රාග්ධනයක් අවශ්‍යයි. මේ වෙනකොට ඒ ප්‍රාග්ධනයට අපි ගෙවන යා උපයලාගෙන පොලි ප්‍රමාණය අර සියලුම ඒවාට වඩා වැඩි. ඒතර අන්තිමට බැංකු අර කිව්වාගේ බැංකු වර්ධනය වෙනවා ආර්ථික බිමට වැටෙනවා. දැන් මෙන්න මේක තේරුම් අරගෙන ඒතර මහා බැංකුව රටේ මුදල් හා භාණ්ඩ අතර නිෂ්පාදනය හා පරිභෝජනය මෙන්න මේ සම්බන්ධය නියාමනය කරන සැබෑ ආකිතනක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ උඩින් තියෙන අර ලෝක මේ ට්‍රාන්ස්නැෂනල් බැංකු වල මේ උපකරණයක් විදිහට නෙමෙයි ඇත්ත. දැන් වෙන්නේ එහෙමයි. අන්න එතනයි මෙතන ප්‍රධාන ප්‍රශ්න. අන්න ඒක විසඳන්න මේ කුප්ත දාන්න බෑ. බොහෝ වෙලාවක් සිට අසන්නන් දෙදෙනෙක්ම අපේ දුරකථනයේ රැඳී සිටිනවා. ආයිබෝවන් ඔබට කතා කරන්න. මම මේ කතා කරන්නේ කොට්ටාවෙන්. මට ප්‍රශ්නයක් තියෙන්නේ ජනාධිපතිතුමා පත් වෙනකොට අපි තමයි ඡන්දෙට වැඩ කළා. ජනාධිපතිතුමා පත් කරගත්ත අපි ඡන්දෙ දීලා පොහොට්ටුවට ඡන්දෙ දීලා පත් කරගත්තා. එතකොට අපේ දරුවෝ එකම දරුවයි උපාධිය අරගෙන තියෙනවා. ඉතින් උපාධියෙන් අපිට රැකියාව ලැබුණා. කඩුවෙල් නගර සභාවේ දින 2ක් වැඩ කරා. ඊට පස්සේ ඡන්ද කොමසාරිස්තුමා කිව්වා දැන් ඡන්ද නිසා නවත්තන්න කියලා. නැවැත්තුවා. නවත්තලා ඉවර වෙලා ඡන්දේ ඉවර වෙලා සතියකින් දෙනවා කිව්වා. ඊට පස්සේ කොරෝනා මාස 4ක් ආවා. හිටපු රස්සාවෙන් අස්සලා තමයි ඔය උපාධි වැඩසටහනට ආවේ. ඊට පස්සේ දැන් කොරෝනා මාස 4යි ඡන්දෙට මාස 2යි මාස 6ක් ගියාම ඉස්සෙල්ලා කරපු රස්සාවෙන් ඒ ආයතනේ ගොඩනගන්න බැහැ කියලා ඒ ආයතනයට අලුතෙන් මිනිස්සු ගත්තා. ඒ රස්සාවක් නැති වුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිතුමා පත් වෙන්න ඒ ඡන්දෙටත් වැඩ කළා. ඒ ඡන්දෙත් අරගෙන දුන්නා. දැන් ඊට පස්සේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා දුන්න පත්වීම අහෝසි කරා. දැන් දරුවාට එක කිරිසප්පේකුත් ඉන්නවා ජීවත් වෙන්න මාර්ගයකුත් නැහැ. අපි ඇස්වලින් කඳුළු හලහල ඉන්නවා. වෙලා තින්නේ උපාධි සාතේ ගත්තේ හරිත NSBM හරිත සරසවියෙන්. ඒක අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි විවෘත කරේ. ඒ පිළිගන්න බෑ කියනවා. ඇයි පිළිගන්න බැයි නම් ඒ වසා දමන්න ඕනේ. ෆොරින් කියන එකක් ගහලා තමයි අපිට මේ රැකියාව පුහුණු වීමේ උපාධි පුහුණු වීමේ වැඩසටහනට සහභාගී වෙන්න බැරි. මොකද්ද මේකේ තීරුම? මට මේකට උත්තරයක් සපයන්න. තවත් අසන්නෙක් ඉන්නවා අපේ දුරකථන ඉතාමත් කෙටියෙන් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ටිවුඩ වීරසිංහ මහත්මයා දැන් අපි එතුමියටත් කියන්න තියෙන්නේ ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ පාට පක්ෂ ભેද මේ වෙලාවේ අදාළ කරගන්නෙම නෑ ජනාධිපතිතුමන් හෝ අග්‍රාමාත්‍යතුමන් ඔබට තියෙන ප්‍රශ්නේ කෙලින්ම ගිහින් කතා කරන්නට කියන්නට පුළුවන් විසඳ ගන්නට අපිට වඩා පහසු පිළිතුරක් ඔබට ඒ අවස්ථාවේදී ලබා ගන්නට හැකියාව තියෙනවා. පොදුවේ අපි කතා කරමුකෝ ඕනම ආයතනයක අධ්‍යාපනයක් ලබා ගැනීමට අධ්‍යාපන ආයතනය තෝරා ගැනීමේදී යම් උපදේශයක් අපිට දෙන්න පුළුවන් නම්. ඒත් දැන් අපේ රටේ මේ ඒකට පහුගිය කාලේ එහෙම ලොකු ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. හතු පිපෙන්නා වගේ විවිධාකාරයේ පාඨමාලා 100,000 ගණන් බිහුණා. අර කවුරු හරි මොන හරි මාධ්‍යද අරවද මේ දැන් මේ මහත්තයෙක් වගේ විවිධ රූපලාවන්‍ය අරවා මේවා කිසිම පාලනයක් නැහැ මේවා. ඊළඟට දැන් අර පහුගිය කාලේ තමයි මේ අර NVQ අර ජාතික වෘත්තීය පුහුණු ප්‍රමිතියක් ආවැත්ත වාසිය. එතකොට දැන් එතකොට ඒ එන්නෝනේ කරන්න වෙනවා වැඩසටහන. කරන්න වෙනවා. ඊළඟට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තියෙනවා. ඒ වගේම ජාතික විශ්වවිද්‍යාලයෙන් බාහිර පද්ධතියක් තියෙනවා. දැන් මෙතුම කතා කළේ ඒ වගේ විශ්වවිද්‍යාලයක් ගැන. ඒතකොට ඒවා යම්කිසි ආකාරයකට රජයේ අනුමත අනුව නියමිත අනුව පාලලා තියෙනවා නම් එතකොට ඒවා පිළිගත යුතුයි. නැත්නම් අපි අවසර දෙන්න බෑ. සහ කොහෙවත් උපාධියකින් කියන්නේ උපාධියෙන් පස්සේ දෙනවා කියන්නේ. අන්න එහෙම එකක් නෑ. කොහෙවත් නෑ. ඔව් ඒක වැදගත්. වෙනවා නම් එතන ආකල්පමේ ගැටලුවක්. මේ ගමගේ මහත්මයා දැන් ඕකම අපිට ප්‍රශ්නයක් නේද? අපි ඊටාන ඉන්නෙම අපි උපාධියක් අතට අපිට රැකියාවක් කියුතුමයි. මෙන්න මේ ආකල්පේ වෙනස් වීමට අපිට මොකද්ද අපි දෙන්න තියෙන උපදෙස්? ඒක පොදු දැනුවත් කිරීම අපි රටම කරන්න ඕන. රටේම දැනුවත් කිරීම කරන්න ඕන. උපාධියක් යනු රැකියාවක් නොවේ. උපාධියෙන් කරන්නේ යම් කුසලතාවයක් ඇති කිරීම. ඒ කුසලතාවයත් එක්කම ආකල්ප වෙනස් වෙනවා. ඊට පස්සේ එයා දැනගන්න ඕනේ තමන්ගේ ජීවන මාර්ගය හදාගන්න එක. කාටවත් හදලා දෙන්න බෑ. දැන් අපිත් කැම්පස් වලින් අවුට් වෙච්ච අය අපි කොයිලාකවත් රැකියා දියෝ කියලා ඒ පැස්සේ ගියේ නැහැ. ඒත් අපේ කුසලතාවයත් එක්ක අපේ දක්ෂතාවයත් එක්ක අපි අපේ පාරේ තීරණය කරන්න වෙනවා. උපාධිය අරගෙනත් කොච්චර අසාධාරණ වෙච්ච අය ඉන්නවද රටේ උපාධිය ගන්න බැරි වෙච්ච අය. හැබැයි උපාධිය ගන්න බැරි වෙලා තියෙන්නේ S3 ගත්තා නම් එයාට පිටරටක නම් උපාධියක් ගන්න. නමුත් සම්පත් හිඟ නිසා එයාට අවස්ථාවක් නැති වෙලා. ඒක උපාධිය තියන කෙනාට වඩා හිතන්න වෙන උපාධිය නැති කෙනාට අපි උදව්වක් කරන්න. ටිවුඩ වීරසිංහ දැන් උපාධිය මේගොල්ලෝ අරගෙන ඒක නිකන් හිතනවා දැන් ඔන්න රස්සාවට වශයෙන් ඔක්කොම හරි කියලා. ඒක සම්පූර්ණ වැරදි.
සමහරට උපාධි තියෙනට වඩා උපාධි නැති අය ඉන්නවා සුසුකම් තියෙන ඕන රස්සාවල ඕන තරම් ඉන්නවා. කොච්චරද? එහෙම තියෙනවා. දැන් බිල් ගේට් ගත්තොත් හරි අධ්‍යාපනයක් ලැබලා නැහැ. පස්සේ තමයි හරි අධ්‍යාපනයක් ලැබෙන්නේ. ඒ වගේ මේ තියෙනවා. ඒකින්ද ඒක ඒ ආකල්පය ඇත්තටම වෙනස් වෙන්න ඕන. ගැටලුවක් තියෙනවා. දෙමව්පිය සිට එහෙනම් අදහස් වෙන්නේ මේ උපාධි ගන්න රස්සාව නැහැ කියන. එයාගේ උත්සාහය අවශ්‍යයි ඒකට ඇත්ත වශයෙන්ම. එයාගේ අර කිව්වාගේ මූලික නිපුණතා ඕක ජනගත වෙන්න දෙන්න හොඳ නැහැ. ඔය අදහස්. අද අපි කතා කරන්නේ රජයේ රැකියා ලක්ෂ්‍ය සමග නිර්මාණය වෙන දුප්පත්කම පිටු දැක්වීමේ උපාය මාර්ග පිළිබඳවයි. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය චුඩි වීරසිංහ මහතා සමග බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හිටපු සභාපති හා ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතායි අපේ මැදිරියේ ඉන්නේ. ටියුඩ වීරසිංහ මහත්මයා දැන් මේ රැකියා ලක්ෂ්‍යත් එක්ක විශේෂයෙන්ම අර අධ්‍යයන පුදුසාතික පත්‍ර සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසට රැකියා ලබා දීමේ කාර්යයේදී දැන් අපි කියමුකෝ මොනියම් ආකාරයේ හෝ ඔවුන් කෙනෙක් රැකියාව සඳහා ස්ථානගත වෙන්නට පුළුවන්. දැන් ඔහුගේ ගමන් මඟ මේ දිලිඳුකම දුරලීම කියන කාර්යයත් එක්ක ඔහුට වර්ධනය කරගත යුතු දේවල් මොනවද? ඔහු මොන විදිහේ නිපුණතාවයන් වලින් පිරිපුන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනද මේ සමාජය තුළ මේ දුප්පත්කම නැති කරගෙන ඉදිරියට යන්න? ඔව් ඇත්ත වශයෙන්ම සාන්ති දැන් ඊට වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ අපේ එක වැදගත්ම දෙයක් තමයි අපේ ආර්ථිකය තුළ මේ ආර්ථික වර්ධනය එහෙම නැත්නම් අර අපි කියවර මිනිසුන්ගේ මේ අර ජීවන මාදිලිය මේ ආර්ථික මාදිලිය මේ ශක්තියක් වීම ඇත්ත වශයෙන්ම. ඒතර ඒකට අර සියලුම දැන් ඔබ පාවිච්චි කළා අර අපෝස සාමාන්‍ය පෙළවත් සමත් නැතිකම හිතනවා නිකන් ඒක තමයි තමත් වෙන්න ඕනේ. ඒතර යාට එහෙමත් නෙමෙයි. දැන් එහෙම කට්ටියක් ඉන්නවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ නේද? අපි නොසලකා හැරලා නමුත් ඒක අපි දැන් අපේ මේක වෙලා තියෙනවා රස්සාවක් ගන්න අඩු ගානේ A level පාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් O level පාස් වෙන්න ඕනේ. උපාධියක් තියෙන. දැන් ඒක එච්චරම මේ හොඳ ආකල්පයක් නෙමෙයි. මොකද ඒක රස්සාවක් ගන්න නෙමෙයි. ඒක සමාජයේ යහපත් පුරවැසියෙක් විදිහට ඒ තියෙන සමාජයේ තත්ත්වයන් වලට අනුව ජීවත් වෙන්නේ සංස්කෘතික ජීවත් වෙන්න අවශ්‍ය කරන දෙයක් ඇත්ත වශයෙන්ම මේක අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍ය සහ ඒක අනිවාර්ය දෙයක් ඇත්ත වශයෙන්ම. ඒතකොට මේ රැකියාව කියන එක එයා තෝරගන්න එකක් ඇත්ත වශයෙන්ම. එයාට තෝර ගැනීමට නිදහසක් තියෙනවා. එයාගේ දැන් ඒ වගේ දැන් මෙතෙන්දී අපේ අර අධ්‍යාපනයේ තිබිච්ච බොහෝ ඓතිහාසික තිබිච්ච දුර්වලකම් සමහර ඒවා අපේ අධ්‍යාපනයේ නරක අධ්‍යාපනයේ මේ පොදුවේ ගත්තොත් නමුත් ඒ යම් දේවල් නිසා විශාල විරැකියාවක් නිර්මාණය වෙලා තියෙනවා ඇත්ත වශයෙන්ම. පහුගිය දවස්වල 40000 ගණන් 50000 ගණන් 60000 ගණන් උපාධිධාරීන් හිටිය ඇත්ත වශයෙන්ම. දැන් එහෙම නැහැ. එතකොට ඒ වගේම O level වලින් ඉවත් වෙලා යන පිරිසකුත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සමාජගත වෙලා විවිධ අපචාර අරමේව වලට සමාජයේ දේවල් වලට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ හින්දා මෙන්න මේ අයත් මෙන්න මේකට ගැනීම සඳහා යම්කිසි මූලික වශයෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තියෙන සුදුසුකම් තහ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් එක්ක අනුව මම කියන්නේ මේ අර ලිඛිත සහතික මේ ලේඛන නෙමෙයි. ඒක යාට යම්කිසි යාගේ පුහුණුවක් දීලා ඒ පුහුණුවට අනුව යම්කිසි දෙයකට අනුයුක්ත කරනවා. එතකොට එයා ඊට පස්සේ ශික්ෂණය වෙන්නේ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. ඒක තමන්ගේ වැඩේ තුළ ඇත්ත වශයෙන්ම. දැන් ඒක නෙමෙයි අපේ රටවල වෙනස තියෙන. දැන් අපේ රටවල හුඟා දුරට දැන් අපි කතා කරන විනය පිළිබඳ ප්‍රශ්නේ, ශික්ෂණ පිළිබඳ ප්‍රශ්නේ කතා කරනවා. දැන් එහෙම කතා කරන්නේ මොකද අපේ රටවල් වල මූලික වශයෙන් ගොඩනැගිච්ච නිෂ්පාදන ආර්ථිකයක් තිබුණේ නැහැ. යම්කිසි පුද්ගලයෙක් ශික්ෂිත වෙන්නේ, විනයගරුක වෙන්නේ, යම්කිසි රටේ පුරවැසියෙක් විදියට බොහොම සවිඥානික වෙන්නේ යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ ඔහු වෙන්න ඕනේ. දැන් අපේ රටේ උනේ මොකද අර ගණදෙනු ක්‍රියාවලියක් තුළ ආවේ නෑ. වාණිජ්‍ය ආර්ථිකයක් තුළ තමයි ආවේ. එයා පුළුවන් තරම් බැලුවා අර මිනිස්සුන්ට කීයක් හරි වැඩින් මේ අරගෙන මේ එහාට විකුණන්න. දැන් අන්න එතකොට ශික්ෂණෙත් වැඩෙනවා. අර මේ සමාජයේ තියෙන පරයය මේකත් වැටෙනවා. මේ ඒ තියෙන ඔක්කොම වෙනස් වෙනවා. ඒ හින්දා මේ ඔය O level සමත් නැති වුණත් මේ අය ඒ යම්කිසි ශ්‍රම නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ කරලා ඒ තුල ශික්ෂණය වීමේ වැඩපිළිවෙලක් එයාට ඒ තුල එහාට යන්න පුළුවන් එහාට. දැන් වෙනත් රටවල ඒකට තියෙනවා දැන් ඒ වගේ බැරිුණාම ඒ කාර්මික අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්, ඊළඟට වෙන වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන් විවිධ මේවා තියෙනවා. ලංකාවෙත් තියෙනවා දන්නේ නැහැ. ලංකාවේ තියෙනවා. ලංකාවේ දැන් මම හිතා ලංකාවේ තාම දිනුනත් එක දැන් වර්ධනයෙන් පවතින. කිසි ගැටලුවක් නැහැ ලංකාවේ. කිසිම ගැටලුවක් නැහැ විරැකියාවට අපේ රටේ මාර්ග තියෙනවා ඕන තරම්. රජයේම තියෙනවා. ප්‍රේමසිරි මහත්මයා අපි කතා කරොත් එimhe දැන් ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව මේ තරුණීන් රැකියාව සඳහා දායකත්වයේ පිළිබඳව මොකක්ද අපේ රටේ තත්ත්වය, ලෝකයේ තත්ත්වය මොකක්ද? ආයුත්තේ කොතෙන්ද තමයි? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ අපේ ඔබත් මතක් කළා අපේ ලංකාවේ තියෙනවා ඉතා කුඩා සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා. ඉතා කුඩා කියන්නේ සේවකයෝ 1 ඉඳන් 9 දක්වා. සුළු ව්‍යාපාර කියන්නේ 10 ඉඳන් 49 දක්වා. මධ්‍යම පරිමාණ ව්‍යාපාර කියන්නේ 50 සිට සේවාවක් නම් 200 දක්වා, නිෂ්පාදන ආයතනයක් නම්
200 සිට 50 සිට 300 දක්වා නිෂ්පාදන ආයතන මධ්‍ය පරිමාණ කියන්නේ. ඒතකොට 300කට වඩා වැඩි නම් ඒවා මහා පරිමාණ වෙනවා. ඒතකොට අපි මේ කතා කරන මහා පරිමාණ ලංකාවේ තියෙන්නේ ආයතන 2400යි. ඉතා කුඩා ව්‍යාපාර තියෙනවා ලක්ෂ 13ක්. සුළු ව්‍යාපාර තියෙනවා 74000. මධ්‍ය රාජ්‍ය සංඛ්‍යාලය කරනට අනුව රෙජිස්ටර් කරපු ව්‍යාපාර. එතකොට මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපේ රටේ තියෙනවා 12000ක් විතර. මෙන්න මේ ටික තමයි රටේ කැරකෙන්නේ. අනිත් දේ තමයි රටේ බස්නාහිර පළාතේ රටේ දලදේශීය නිෂ්පාදිතයින් 57ක් දායක වෙනවා. ඒතර ඉතුරු දිස්ත්‍රික්ක 22ටම ඉතුරු 43යි. අපිට පැහැදිලි වෙනවා මේ රටේ විරැකියාව මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කොළඹට ඇදෙන්නේ ගම් වලින් රස්සා හොයාගෙන. දැන් අලුත්ම සංස්කෘතිය තමයි සුපර් මාකට් සංස්කෘතිය. ඒතර ළමයි මේ ඔළුවේ තියෙන්නේ සුපර් මාකට් එකට ඇවිල්ලා රස්සා කරන්න. මම සමහර ළමයි එක්ක කතා කරනවා. ඒ ළමයි කියනවා කකුල් ඉදිමිලා මේ ළමයින්ගේ ඔබ සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න අපේ තරුණයන්ගේ කකුල් ඉදිමිලා. ඇයි කියලා ඇහුවාම හිටගෙන ඉන්නනේ තියෙන්නේ. හිටගෙන ඉන්නවට පඩිය කීයද කියලා ඇහුවාම ඔක්කොම එකතු වුණාම රුපියල් 18000යි. එතකොට ඈත ගම්මානයක ඉඳන් එනවා මේ සුපර් මාකට් වලට පඩිය ගන්නවා 18000ක්. ඒකෙන් ජීවත් වෙන්න බෑ. දැන් මම දන්න එක සුපර් මාකට් එක මේ ළමයි 3 දෙනෙක් එකතු වෙලා හොරකම් කරලා. ජීවත් වෙන්න බෑ. කොහෙන්ද හොරකම් කළේ සුපර් මාකට් එකෙන්. බඩුයි සල්ලි දෙකම. අන්තිමට මොකද වෙන්නේ? මෙයාට යන්න වෙනවා නීතිය ඉදිරියට. ඉතින් ඒ නිසා මේවට එන්නේ දන්නේ නැතිකම නිසා. ඔබේ ගමේ කොහෙවත් යන්න එපා. යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එහෙම නැත්නම් මේ දැන් කියන එක ඔබ අහගෙන හිටියොත් ඔබට පුළුවන්. දැන් අපි කතා කරන්නේ O level සමත් කියලා. මම මේ කියන එක අදාළ වෙනවා O level අසමත් කෙනෙකුට. අකුරු ලියන්න කියන්න බැරි කෙනෙකුටත් මේක අදාළයි. ඔබට පුළුවන් අද වෙනකොට ලංකාවේ O level fail නම් 8 පාස් නම් අකුරු ලියන්න කියන්න බැරි නම් මම මේක බොහොම වගකීමක් ඇතුව කියන්නේ ඔබට පුළුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගන්න. දැන් මම විශ්වාස කරනවා මේක රටේ 100%ක්වත් මම මේ කියන එක දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ. ගන්න පුළුවන්. දැනට අවුරුදු 5කට කලින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කළා. මමත් ඒකේ කතිකාචාර්යවරයෙක් ආරම්භ කළා ව්‍යවසායකත්ව අධ්‍යනාංශය කියලා අධ්‍යනාංශය. ඒතර ඒ ලෙවල් සමත් වෙලා කැම්පස් එකට ළමයට කියන්නේ ඔබට රස්සාවක් නෙමෙයි ඔබ රස්සා මවන්නෙක් වෙන්න ඕනේ කියලා උපාධියක් හදලා තියෙනවා. හැබැයි දෙමව්පියෝ කියනවා ඔබ යන්න එපා ওই කෝස් එකට. ඔබට රජයේ රස්සාවක් නැති වෙන ඔකට ගියොත්. ඒ නිසා විශ්වවිද්‍යාලයට වෙලා තියෙනවා දෙමව්පියන්ගේ ආකල්ප වෙනස් කරන්න. ඒ නිසා සමහර දරුවෝ කැමති ඒ කෝස් එක කරන්න අම්මලා තාත්තලා කැමති නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උසස් පෙළ සමත් වුණොත් එයාට BSc උපාධියක් විදිහට ව්‍යවසායකත්ව උපාධිය ගන්න පුළුවන්. ඒක මේක ගොඩක් අය ගුරුවරු දන්නෙත් නැහැ. දෙමව්පියෝ දන්නෙත් නැහැ මම මේ කියන කතාව. බොහොම සුළු පිරිසක් දන්නේ. දෙවෙනි එක තමයි මේ අහගෙන ඉන්න ඔබ කුමන දිස්ත්‍රික්කයක කුමන භාෂාවක් ඉගෙන ගත්තත් අධ්‍යාපනයක් ලැබලා නැහැ සහතික මුකුත් නැහැ. කිසිම සහතිකයක් අතේ නැහැ. ඔබට හරිම ලේසි ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හරි නැත්නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටෙලිෆෝන් නම්බර එක හොයාගෙන හරි කතා කළොත් මේ ලබන මාසේ බඳව ගන්නවා. අපි හිතමු එයාට සල්ලි ගෙවන්න බැරි නම් විශ්වවිද්‍යාලයත් එක්ක කතා කරගෙන එයාට ග්‍රාම සේවක සහතිකයක් හරි ගෙවන්න විදියක් නැහැ. යම් විශේෂ වැඩපිළිවෙළවල් හදන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය නම් නැගිටින්න තරුණයෙක් විදිහට තරුණියක් විදිහට මගක් නැත්නම් වයස ભેදෙකුත් නැහැ. අපි හිතමු තාත්තගේ වයස අවුරුදු 60යි, දුවගේ වයස අවුරුදු 20යි. තාත්තටත් එන්න පුළුවන් කැම්පස් එකට, දුවටත් එන්න පුළුවන්. ඇවිල්ලා මේ ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න පුළුවන්. වෙලෙන්දෝ හදන එක නෙමෙයි ව්‍යවසායකයා ගෙදර ගිහිල්ලා තමන්ගේ ඉඩම දිහා බලයි, තමන්ගේ තියෙන සම්පත් දිහා බලයි. එයාට පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න අම්මටයි තාත්තටයි දෙන්නටම විශ්‍රාම ගිය කෙනෙකුට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. අවුරුදු 60 70 තමන්ට දැනනවා නම් මගේ අවුරුදු 70 මට හොඳ හිතේ හයියක් තියෙනවා. පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න. අවුරුදු 18ට වැඩි වෙන රජයේ නීති රටේ නීතිය අනුව. ඒතර 18ට වැඩි අවමේ උපරිම වයසක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතය මේ විරැකියාවෙන් කියන එකෙන් ගලවගෙන තමන්ට පුළුවන් තමන්ට සේවයක් කරන ගමට සේවය කළ රටේ ජාතික ආර්ථිකයට දායක වෙන්න. මම හිතන්නේ ප්‍රේමශ්‍රී මහත්මයා මේ තොරතුරු කියලා ටියුඩ් වීරසිංහ මහත්මයා සඳහන් කරන්නේ නැත්නම් මේ කාරණාව වෙන්නේ පැහැදිලිවම. මේ ඒ වගේම තව වැදගත් මේ ටික දැන් කවුරු බහුතරය රටේ ජනතාව දන්නේ නැහැ. ප්‍රේමශ්‍රී මහත්මයා ඔබතුමාලට සම්බන්ධීකරණය කර ගැනීම මොකක් හරි අවශ්‍යතාවයක් තිබුණොත් කෙනෙක් අපිට මඟ පෙන්වීමක් කරන්න මොන හරි එහෙම සම්බන්ධීකරණයක් කරන්න පුළුවන්ද? සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඔව් කැමති නම් දුරකථන අංකයක් සඳහන් කරත් හරි. කමක් නැහැ. ඔව්. හැම වෙලාවෙම උස්සන්න බැරි වෙයි මට. නමුත් අවශ්‍ය වෙලාවෙදී මම ආන්සර් දෙන්නම්. 0.73යි 906යි
776. ඒතර ඒ අවශ්‍ය අයව මට අදාළ ආයතන වලට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. විශේෂයෙන් රාජ්‍ය ආයතන. ඔන්න එහෙමනම් 0.73යි 906යි 776 අපේ ප්‍රේමශ්‍රී මහත්මයා අමතන්නට පුළුවන්. එතුමා හරහා යම්කිසි අපි කියමුකෝ කණ්ඩායමක් ඔබ ගමක වෙන්නට පුළුවන්, තරුණ සමිතියක වෙන්නට පුළුවන්. අපි තුමාර වවුනියාවේ කිව්වනේ ඒ අයට තරුණයන් එකතු කරන්න පුළුවන් නම් ඒ ගමට ඇවිල්ලා වැඩසටහන් නොමිලේම සම්බන්ධීකරණය කරලා දෙන්න පුළුවන්. ඔන්න සුභාරති සංවාද මණ්ඩපය කියන්නේ දැනුම බෙදනවා විතරක් නෙවෙයි, ඔබව සම්බන්ධීකරණය කරගෙන ඉන් එහාට ඔබ අනාගතයේ සකස් කරගන්නටත් මාවත සකස් කරන තැනක්. එහෙමනම් අපි අද සුභාරතියෙන් කතා බහ කළේ රජයේ රැකියා ලක්ෂ්‍ය සමග නිර්මාණය වෙන දුප්පත්කම පිටු දැකීමේ ක්‍රියාමාර්ග පිළිබඳවයි. තවත් විනාඩියක පමණ කාලයක් තියෙන නිසා ටිවුඩ මහත්මයා අවසානයේ සඳහන් කරමු මේ රැකියා ලක්ෂයක් දෙනවා කියන කාරණාව සුළු පටු කාරණාවක් නෙවෙයි. මේ අපි කොහොමද ආදරෙන් වැළඳ ගන්නට ඕන. ඇත්ත වශයෙන්ම මේක මම කිව්වා අපි පහුගිය අවුරුදු 70 තුළ විතර අපි කටයුතු කළා, විවිධ රජයන් විවිධාකාර රැකියා දීලා තියෙනවා. ඒතර මේක මම හිතන්නේ අපිට ඒ වගේ හුදු රැක්සා දීමකින් තොරව මේක ජාතික ආර්ථිකයට බොහොම සාධනීය බලවේගයක් වෙන විදිහට මේක සකස් කරගත යුතුයි ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මේක රස්සා දීලා මේ පුටුවක් මේසයක් දීලා නිකන් අර තැනකට ඔෆිස් එකකට ලයින් එකට මේක ක්‍රියාකාරී ශ්‍රම සජීවී ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම. පළදායීදායක් වෙන්න බෑ අන්න හරි. ඒතකොට එහෙම වීම සඳහා අපිට අර මෙතුමා වැදගත් දෙයක් කියලා අපේ දැනට තියෙන අපේ රාජ්‍ය නිලධාරී යන්ත්‍රණය බොහොම වැඩ කරන්නේ බොහොම ඉතාමත්ම අකර්මණ්‍ය සහ බොහොම අර නිෂේධනාත්මක අදහස් වලින්. හින්දා ඒකත් වෙනස් වෙන්න අවශ්‍යයි ඇත්ත වශයෙන්ම. දැන් අද රාජ්‍ය කියන එක සහ පුද්ගලිකාංශය ඒකාබද්ධ වෙලා ඒ කියන්නේ ප්‍රමුඛ මඟ පෙන්වීම ඕනම රටක රාජ්‍ය අංශය තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒකට අවශ්‍ය කරන තරමටම අපේ නිලධාරී තන්ත්‍රයේ බොහොම වර්තමාන දැනුම ඒ තියෙන අවශ්‍යතාවය මුල් කරගෙන මේ තියෙන කාලීන අවස්ථාවත් එක්ක මම හිතන්නේ ඉදිරියට එන්න අවශ්‍යයි. එහෙම ආවොත් අපිට මේ අන්තර්ග්‍රහණය කරගන්න මේ විශාල මේ අපේ තරුණයින්ගෙන් ජාතික ආර්ථිකයට බොහොම සාධනීය ශක්තියක් ලබා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්. අපි විශ්වාස කරනවා අද දවසේ අපේ සුභාරති මණ්ඩපයත් ඔබට වඩාත්ම ප්‍රයෝජනවත් වන්නට ඇති කියලා. අද කතා කරේ රජයේ රැකියා ලක්ෂ්‍ය සමග නිර්මාණය වන දුප්පත්කම පිටු දැකීමේ ක්‍රියා උපාය මාර්ග පිළිබඳවයි. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මහතාටත් බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති හා ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ප්‍රේමශ්‍රී ගමගේ මහතාටත් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අද අපේ වැඩසටහන අධීක්ෂණය කළ ඉන්දික ජයරත්න, සම්බන්ධීකරණය කළ සුධර්මිකා විජේරත්න, තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ ප්‍රභා වීරසූරිය, මුහුණු පොත ඔස්සේ ඔබ සම්බන්ධීකරණය කළ විහංග සංකලන සමගින් ජගත් කිත්සිරි, වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. ආයුබෝවන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ